හරි ළමයි එහෙනම් පටන් ගමු. එබෝවන් ගිය සතියේ මං හිතන්නේ අපි ඉවර කරේ ගිය සතියේ එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයකින් ද්‍රව්‍ය r ප්‍රමාණයක් පමණක් රැගෙන නිර්මාණය කළ හැකි සංකරණ ගණන සාකච්ඡා කරා ගිය සතියේ. එහෙමනේ. එතකොට එකිනෙකට වෙනස් වස්තු n ගණනකින් හදන්න පුළුවන් සංකරණ ගාන අපි කොහොමද කියලා හෙව්වා රුක් සටහන් නැන්දා. ඊට පස්සේ එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයකින් වස්තු r ප්‍රමාණයක් විතරක් අරගෙන කොහොමද සංකරණ හදන්න පුළුවන් කියලා කතා කරා. අද පටන් ගමු. එකිනෙකට වෙනස් වස්තුන්ම නැතුව එකිනෙකට සමාන වස්තුනුත් තිබ්බොත් කොහොමද සංකරණ හදන්න පුළුවන් කියලා අපි ද සාකච්ඡා කරමු. හරි. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න පොඩි ගාණක් විදිහට මෙහෙම ලියන්න අද දවසේ පළවෙනි ගාණක් විදිහට මෙහෙම ලියන්න. ඒකමා බීකමා සී 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 ඒකමා බීකමා සී 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 අකුරු 4යි අකුරු 6න් නිර්මාණය කළ හැකි අකුරු 6න් නිර්මාණය කළ හැකි එකිනෙකට වෙනස් වචන සංඛ්‍යාව සොයන්න. A B C අකුරු 4ක් අකුරු 6න් නිර්මාණය කළ හැකි එකිනෙකට වෙනස් වචන ගණන සොයන්න. කරන්න බලන්න පොඩි උත්සාහයක් දරන්න. දැන් කලින් වගේ නෙවෙයි පොඩි රුක් සටහනක් ඕනනම් අඳින්න. කලින් වගේ නෙවෙයි කලින් හැම එකම තිබ්බ එකිනෙකට වෙනස් ඒවා. දැන් එකිනෙකට සමාන ඒවාම 4ක් තියෙනවා. එතකොට ඔක චුට්ටක් වෙනස්. හරි. එතකොට ඔක පොඩ්ඩක් වෙනස්. දැන් එකිනෙකට වෙනස් වස්තු n ප්‍රමාණයක් තිබ්බොත් එකිනෙකට වෙනස් වස්තු n ප්‍රමාණයක් තිබ්බොත් අපි කොහොමද ඒ n ප්‍රමාණයම යොදාගෙන කරන්න පුළුවන් නිර්මාණය කරන්න පුළුවන් සංකරණ ගණන හේවේ කොහොමද n ක්‍රමාරෝපිත. හරිද? මේකෙන් එන අපිට ඒ වස්තු සියල්ලම යොදාගෙන නිර්මාණය කරන්න පුළුවන් එකිනෙකට වෙනස් සංකරණ ගණන එකිනෙකට වෙනස් වස්තු තියෙද්දි. හරි. එකිනෙකට වෙනස් වස්තු තියෙද්දි n වස්තු ගණනකින් n ප්‍රමාණයම යොදා නොගෙන හරි සිම්පල් r ප්‍රමාණයක් පමණක් රැගෙන නිර්මාණය කරන්න පුළුවන් සංකරණ ගණන හේවේ කොහොමද? n ගේ ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිත. හරි. ওই දෙකෙන් තමයි ගිය සතියේ සාකච්ඡා කරේ. හරි. ওই දෙකම එකිනෙකට වෙනස් වස්තු තියෙද්දි. දැන් මෙතන එකිනෙකට වෙනස් වස්තු 3යි තියෙන්නේ. වස්තු 4ක් එකිනෙකට සමානයි. හරි. පොඩ්ඩක් හිතලා කරන්න. තනියම කරන්න. බලන්න. මම මේක කියලා දෙන්නම්. හරි. ලොකු දෙයක් නැහැ. ඒකේ චූටි දෙයක් තියෙන්නේ. බලාගන්න දැන්. හරි. දැන් බලාගන්න. දැන් මේ C අකුරු 4ක් තියෙනවනේ එක වගේ. හරි. C අකුරු 4ක් එක වගේ තියෙනවා. දැන් මම මේ C අකුරු 4 හඳුනා ගැනීමේ ලේසියට C1 2 3 4 කියලා මම නම් කරගන්නම්. C1 C2 C3 C4. දැන් එහෙම C1 C2 C3 C4 කියලා නෙවෙයි ඇත්තටම තියෙන්නේ C අකුරු 4ක් තියෙන්නේ. හරි. මගේ හඳුනා ගැනීමේ ලේසියට විතරයි මම ඔය අංක දාගත්තේ. හරි. හඳුනා ගැනීමේ ලේසියට විතරයි. එහෙම නැතුව ඒ තියෙන්නේ ඔක්කොම C. C අකුරු 4ක්. හරි. හරි මම දැන් මෙහෙම දෙයක් කරනවා. ළඟන්න මම අහඹු ලෙස මේකෙන් එක් සංකරණයක් පිළියෙල කරනවා. හරිද? අහඹු ලෙස
සංකරණයක් ලියලා කරනවා නිකන් හිතුමතයට හම්බු ලෙස. බලන්න නිකන් මට නිකන් හිතෙනවා මෙන්න මේ වගේ තියන්න. C1 හයක් තියෙන බැහිස් දැන් 1 2 3 4 5 6 ඉස්තෙන් හයක් තියෙනවා. හරි. ඉස්තෙන් හයක් තියෙනවා. මම මේ ඉස්තෙන් හයට පුරවනවා නිකන් අහගස බලාගන්න. හරි. මට නිකන් ඔය වගේ පුරවන්න හිතෙනවා. හරිනේ. මම නිකන් ඔය වගේ පුරවනවා. දැන් ඔය ආම්බු ලෙස පිළියෙල කරපු සංකරණයක්. හරි. දැන් හරිද? දැන් මේ C1 C2 C3 C4 කියන ඒවා ඔක්කොම සමානයිනේ. හරි. මේ ඔක්කොම සමානයි. දැන් මම මෙහෙම දෙයක් කරා. දැන් ඔහොම අහඹු ලෙස තිබ්බ පිළියෙල කිරීම ඔය විදිහටම තියාගෙන හරිද? මේකේ AB අවයව ඒ විදිහටම තියාගෙන හරිද? AB කියන අවයව ඒ විදිහටම තියාගෙන C අකුරු මම තැනින් තැනට මාරු කරනවා. හරි. C අකුරු තැනින් තැනට මාරු කරනවා. හරි. C අකුරු විතරක් තැනින් තැනට මාරු කරනවා. මේ C අකුරු හතරක් තියෙනවනේ. නේ? C අකුරු හතරක් තියෙනවා. ඔය හතර තැනින් තැනට මාරු කරලා එක් එක් විදිහේ සංකරණ හදනවා. හරිද? දැන් හිතන්නකෝ මේ වගේ කියලා. මම හදනවා C4 C2 A C1 B C3 හරි මම ඔය වගේ සංකරණයක් හදනවා. දැන් ඔහොම හැදුවයි කියලා ඇත්තටම වෙනම සංකරණයක් ගොඩනගිලා නේ. එහෙමනේ. දැන් මේම හැදුවයි කියලා ඇත්තටම වෙනම සංකරණයක් ගොඩනගිලා නෑ. ඇයි ඒ? ඇයි එහෙම වෙන්නේ? දැන් මේ C අකුරු හතරම එකිනෙකට සමානයිනේ. C අකුරු හතරම එකිනෙකට සමානයි. දැන් එතකොට උඩ තියෙන්නේ CC AC BC යට තියෙන්නේ CC AC BC එහෙමනේ. හරි. දැන් C1 C2 C3 ඒවා අමතක කළා. ඒ හඳුනා ගැනීමට විතරයි මම එහෙම අංකණය දාගත්තේ. එහෙම නැත්නම් ඉතින් ඔක්කොම C අකුරු හතරක්නේ. ඒ විදිහට හිතුවොත් එහෙම උඩ තියෙන්නේ යට තියෙන සංකරණයම තමයි. හරි. ඔය උඩ තියෙන්නේ යට තියෙන සංකරණයම තමයි. උඩ තියෙන්නේ යට තියෙන සංකරණයමයි. හරි. දැන් එහෙමනම් දැන් අපිට මේ C අකුරු හතර වෙනස් කරා කියලා වෙනස් සංකරණයක් හැදෙන්නේ නැහැ. හරි. C අකුරු හතර වෙනස් කරා කියලා වෙනත් සංකරණයක් හැදෙන්නේ නැහැ. දැන් අපිට මේකෙන් පුළුවන් පොඩි අදහසක් ලබා ගන්න. බලාගන්න. මම ගන්නවා මේ විදිහට. මම ගන්නම් අකුරු 6ම එකිනෙකට වෙනස් නම් කළ හැකි පිළියෙල කිරීම. මම උපකල්පනය කරනවා මේ අකුරු 6ම එකිනෙකට වෙනස් කියලා. හරි. අකුරු 6ම එකිනෙකට වෙනස් කියලා මම උපකල්පනය කිරීමක් කරනවා. හරි. උපකල්පනය කිරීමක් විතරයි. දැන් ලියාගන්න මාත් එක්කම ලියාගන්න. මෙතනට අවිල්ලා මෙහෙම සංකරණය වෙනස් C අකුරු 4 වෙනස් කරාට සංකරණය වෙනස් නොවන බව දක්වන්න. හරි. C අකුරු 4 වෙනස් කරාට සංකරණය වෙනස් නොවන බවක් දක්වන්න. දැන් තවත් සංකරණයක් ගන්න. තවත් සංකරණයක් මට පුළුවන් ගන්න C1 C3 A
C2 BC4. දැන් මේ තියෙන්නේ කලින් වගේම සංකරණයක්ම තමයි. CC AC BC. හරි. C අකුරු දෙකයි A, C අකුරයි B, C අකුරයි. ඔය තියෙන සංකරණ තුනම එකිනෙකට වෙනස් සංකරණ තුනක් නෙවෙයි, එකම සංකරණය තමයි ඔය ලියලා තියෙන්නේ. හරි. හරි, දැන් මාත් එක්කම ලියන්න. මේ විදිහට. හරිද? අකුරු 6ම එකිනෙකට වෙනස් නම් කළ හැකි පිළිවෙල කිරීම. ලියන්නේ මේ විදිහට. මේ වගන්ති ආකාරයෙන් ලියන්න බලන්න. අකුරු 6ම එකිනෙකට වෙනස් නම් කළ හැකි සියලු පිළියෙල කිරීම. අකුරු 6ම එකිනෙකට වෙනස් නම් කළ හැකි සියලු පිළියෙල කිරීම. කීයක් තියෙනවද? 6 ක්‍රමාරූපිත සංඛ්‍යාවක් තියෙනවා. දැන් සමානයි 6 ක්‍රමාරූපිත. හරිද? අකුරු 6ම එකිනෙකට වෙනස් කියලා උපකල්පනය කරොත් ඔය අකුරු 6න් හදන්න පුළුවන් සියලුම සංකරණ ගණන ක්‍රමාරූපිත 6යි. හරි. දැන් ලියන්න සෑදිය හැකි නියම සංකරණ ගණන නැත්නම් නියමාකාරයෙන් සෑදිය හැකි සංකරණ නැත්නම් නියම වශයෙන් සෑදිය හැකි සංකරණ ගණන x ලෙස ගනිමු. හරිද? දැන් අපිට මේකේ සමජාතීය පද හතරක් තියෙනවා. ඔය සමජාතීය පද හතරත් එක්කම වෙනස් ජාතිය පද හයක් නෙවෙයි. වෙනස් ජාතිය පද 3යි, සමජාතීය පද 4ක් තියෙනවා. හරි. වෙනස් ජාති 3යි තියෙන්නේ. ABC විතරයි. සමජාතීය පද 4ක් තියෙනවා. C අකුරු 4ක් තියෙනවා. ඕකෙන් නියම වශයෙන් හදන්න පුළුවන් සංකරණ ගණන x කියලා ගත්තේ. හරි. දැන් බලන්න. දැන් මේ විදිහට මේ වයිට් බෝඩ් එකේ තියෙන විදිහට දැන් මේ ලියලා තියෙන සංකරණ 3ක් විතරයි. හරි. ඔය ලියලා තියෙන සංකරණ 3ක් විතරයි. හරිද? C අකුරු ටික එහෙ මෙහෙ කර කර හදන්න පුළුවන් සංකරණ 3ක් විතරයි ලියලා තියෙන්නේ. ඇත්තටම මේ වගේ සංකරණ කීයක් හදන්න පුළුවන්ද? දැන් මම කියන්නේ A අකුරයි B අකුරයි 3 5 කියන ස්ථානවල තියාගෙන හරි. තුන්වෙනි ස්ථානයේ පස්වෙනි ස්ථානයේ තියාගෙන A අකුරයි B අකුරයි තුන්වෙනි ස්ථානයේ පස්වෙනි ස්ථානයේ තියාගෙන හදන්න පුළුවන් සියලුම සංකරණ ගණන හොයන්න කොහොමද? A අකුරයි B අකුරයි තුන්වෙනි ස්ථානයේ පස්වෙනි ස්ථානයේ තියාගෙන C අකුරු එහෙට මෙහෙට කර කොච්චරක් හදන්න පුළුවන්ද? දැන් මේවා කොච්චරක් තියෙනවද? C අකුරු 4ක් තියෙනවානේ. C අකුරු 4ක් තියෙනවා. දැන් C අකුරු 4ක් තියෙනවා නම් C අකුරු 4 එහෙ මෙහෙ කර හදන්න පුළුවන් සංකරණ ගණන කීයද? 4 ක්‍රමාරූපිත. C අකුරු 4ක් තියෙනවා. හරි. C අකුරු 4ක් තියෙනවා. හරිද? එහෙනම් මේ C අකුරු 4 එහෙට මෙහෙට කර හදන්න පුළුවන් සංකරණ ගණන 4 ක්‍රමාරූපිත. එහෙමනේ. එහෙමනම් දැන් මේ එක සංකරණයක් සැලකුවොත් හරි. මේ එක සංකරණයක් සැලකුවොත් මේ සංකරණය විතරක් සැලකුවොත්
A අකුර තුන්වෙනි ස්ථානයේ තියාගෙන B අකුර පස්වෙනි ස්ථානයේ තියාගෙන හරිද C අකුරු ටික එහෙ මෙහෙ කර කර අපිට හදන්න පුළුවන් ඒ වගේ එකම ජාතිය සංකරන හතරේ ක්‍රමාරෝපිත ප්‍රමාණයක්. හරි එකම ජාතියේ එකම හැඩේ හරිද එකම විදියේ සංකරණය ක්‍රමාරෝපිත හතර ප්‍රමාණයක් හදන්න පුළුවන් 100 අකුරු ටික එහෙම කර කර. හරිනේ 100 අකුරු ටික එහෙම කර කර මේ සංකරණයෙන් විතරක් හරිද මේ හැඩයෙන් විතරක් තව සංකරණ මේ හැඩයෙන් විතරක් අපිට සංකරණ හතර ක්‍රමාරෝපිත ප්‍රමාණයක් හදන්න පුළුවන්. හරි මේකෙන් විතරක් හතර ක්‍රමාරෝපිත ප්‍රමාණයක් හදන්න පුළුවන්. එහෙමනම් මට කියන්න බලන්න දැන් අපි ගත්තේ නියමාකාරයෙන් හදන්න පුළුවන් සංකරණ ගණන x කියලා ගත්තේ. හරි නියමාකාරයෙන් සකස් කරන්න පුළුවන් සංකරණ ගණන x කියලා ගත්තේ. හරි ඊට කලින් ලියන්න බලන්න වාක්‍යයක් මෙහෙම ලියන්න. ඊට කලින් වාක්‍යයක් මෙහෙම ලියන්න x ලෙස ගනිමු කියලා ලියුවනේ. ඊට පස්සේ ලියන්න a හා b අකුරු a හා b අකුරු නොවෙනස්ව a හා b අකුරු නොවෙනස්ව c අකුරු පමණක් වෙනස් කරමින් a හා b අකුරු නොවෙනස්ව c අකුරු පමණක් වෙනස් කරමින් c අකුරු පමණක් වෙනස් කරමින් එක් හැඩයකින් සෑදිය හැකි සංකරණ ගණන එක් හැඩයකින් සෑදිය හැකි සංකරණ ගණන එක් හැඩයකින් සෑදිය හැකි සංකරණ ගණන a හා b අකුරු නොවෙනස්ව c අකුරු පමණක් වෙනස් කරමින් එක් හැඩයකින් සෑදිය හැකි සංකරණ හතරෙක් ක්‍රමාරෝපිත වේ. එක් හැඩයකින් සෑදිය හැකි සංකරණ ගණන හතරේ ක්‍රමාරෝපිත වේ. කියන්නේ මේ ජාතියේ මේ හැඩය එන විදිහට මේකම හතරේ ක්‍රමාරෝපිත ප්‍රමාණයක් හදන්න පුළුවන් මේ 100 අකුරු ටික එහෙම කරලා. හරිනේ 100 අකුරු 4යිනේ තියෙන්නේ. 100 අකුරු 4යි. එතකොට මේ 4 එහෙම කරාට වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඔය 100 අකුරු 4 එහෙම කරයි කියලා මුල් සංකරණයට වෙනසක් වෙන්නේ නැහැ. එකම 100 අකුරුනේ තියෙන්නේ. එතකොට 100 අකුරු 4 විතරක් වෙනස් කරලා හතර ක්‍රමාරෝපිත ප්‍රමාණයක් හදන්න පුළුවන් සංකරණ. හරි එහෙනම් එක જાතිය ඒවා හතර ක්‍රමාරෝපිත ප්‍රමාණයක් හදන්න පුළුවන්. හරිනේ. එහෙනම් පල්ලෙහෙන් ලියන්න මේ විදිහට ආවේ. ඒ නිසා සෑම පිළිගත හැකි සංකරණයකින්ම තවත් පිළියෙල කිරීම හතර ක්‍රමාරෝපිත ප්‍රමාණයක් ඇති වේ. හතර ක්‍රමාරෝපිත ප්‍රමාණයක් ඇති වේ. හරිද? ක්‍රමාරෝපිත හතර ප්‍රමාණයක් ඇති වෙන එකකින් හතර ක්‍රමාරෝපිත ප්‍රමාණයක් ඇති වෙනවා. හරිද? එක සංකරණයක් නැවත හතර ක්‍රමාරෝපිත ප්‍රමාණයක් වගේ හදන්න පුළුවන්. එහෙමනම් නියම සංකරණ අපි ගත්තේ x කියලානේ. නේ? x කියලා ගත්තේ. එහෙනම් දැන් හදන්න පුළුවන් මුළු සංකරණ ගණන කීයද? ලියන්න. ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් දැන් ඉස්සෙල්ලා කියලා දුන්නා ගණන් කිරීම පිළිබඳ මූලධර්මය. ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් කියන්නේ මොකද්ද? එක ක්‍රියාවක් කරන්න විදි සිම්පල් n ප්‍රමාණයක් තියෙනවා නම් තවත් ක්‍රියාවක් කරන්න ආකාර සිම්පල් m ප්‍රමාණයක් තියෙනවා නම් ඔය ක්‍රියා දෙකම කරන්න පුළුවන් මුළු ආකාර ගණන සිම්පල් n වැඩි කිරීම සිම්පල් n. හරිනේ. ඔක තමයි ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් කිව්වේ. යන්න ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් මට ලියන්න පුළුවන් එහෙනම් හතර ක්‍රමාරෝපිත වතාවක් සිම්පල් x සමාන වෙන්න ඕනේ කීයටද? ක්‍රමාරෝපිත 6ට. එහෙමනේ. ක්‍රමාරෝපිත 6යිනේ
තියෙන පුළුවන් ඔක්කොම සංකරණ ගණන පිළියෙල කිරීම ගණන. හරි. තියෙන පුළුවන් ඔක්කොම පිළියෙල කිරීම ගණන ක්‍රමාරූපිත 6යි. එතකොට නියම සංකරණ ගණන x නම් හරිද? ඒ හැම x වලින් එකකටම ක්‍රමාරූපිත 4ක් තියෙනවා නම් තවත් ඒ જાතිය මේවා. එතකොට ගණන් කිරීම පිළිබඳ මුල් කරමින් කියන්න පුළුවන් තියෙන්න පුළුවන් ඔක්කොම සංකරණ ගණන 4 ක්‍රමාරෝපිත වතාවක් x. හරි. හැබැයි අපි දන්නවා මේ ටික වෙන වෙනම එකිනෙකට වෙනස් જાති ඒවා වුණා නම් එහෙම වුණොත් හදන්න පුළුවන් සංකරණ ගණන ක්‍රමාරෝපිත 6යි කියලා අපි දන්නවා. එහෙමනම් 4 ක්‍රමාරෝපිත වතාවක් x කියන එක සමාන වෙන්න ඕනේ 6 ක්‍රමාරෝපිතට. හරි. ඒක සමාන වෙනවා 6 ක්‍රමාරෝපිතට. එහෙනම් x කියන එක අපිට නිකම්ම හොයන්න පුළුවන් 6 ක්‍රමාරෝපිත බෙදීම 4 ක්‍රමාරෝපිත මේ තියෙන්නේ 4 ක්‍රමාරෝපිත වතාවක් 5 වතාවක් 6 බෙදීම 4 ක්‍රමාරෝපිත අපිට එන උත්තරේ 30යි කියලා. හරිනේ. අපිට එන උත්තරේ මුළු සංකරණ ගණන 30යි කියලා. හරිනේ. හරි අපිට ඔය ආකාරයෙන් උත්තරේ එනවා. දැන් පල්ලෙහෙන් ලියන්න මේ විදිහට. පල්ලෙහෙන් සිද්ධාන්තය ලියන්න මේ විදිහට. හරි. වෙන් කරලා විශේෂයක් දක්වලා හරි ලියන්න තරුවක් දාලා හරි කොහමද සිද්ධාන්තය ලියන්නේ වස්තුන් n ප්‍රමාණයක් තුල සර්ව සම වස්තුන් k එක කාණ්ඩයක්ද වස්තුන් n ප්‍රමාණයක් හරි වස්තුන් n ප්‍රමාණයක් තුල සර්ව සම වස්තුන් k එක කාණ්ඩයක් k2 k3 k4 ලෙස කාණ්ඩයන් පවතී නම් වස්තුන් n ප්‍රමාණයක් තුල සර්ව සම වස්තුන් k එක කාණ්ඩයක් k2 k3 k4 කාණ්ඩයන් නිර්මාණය කළ හැකි එකිනෙකට වෙනස් සංකරණ ගණන නිර්මාණය කළ හැකි එකිනෙකට වෙනස් සංකරණ ගණන එන්ගේ ක්‍රමාරෝපිත බෙදීම k1 ක්‍රමාරෝපිත වතාවක් k2 ක්‍රමාරෝපිත වතාවක් k3 ක්‍රමාරෝපිත වතාවක් k4 ක්‍රමාරෝපිත ලියන්න. දැන් මේකෙන් කියන්නේ මෙහෙම දෙයක් කියවෙන්නේ. හරි. මෙහෙම දෙයක් කියවෙන්නේ. දැන් වස්තු n ප්‍රමාණයක් තියෙනවා නම් ඒ වස්තු හැම එකක්ම එකිනෙකට වෙනස් ඒවා නෙවෙයි නම්. හරි. සමජාතීය ඒවාත් ඒක ඇතුලේ තියෙනවා නම්. හරිද? සමජාතීය ඒවා k1 ප්‍රමාණයක් වෙනම තියෙනවා නම් k2 සමජාතීය ප්‍රමාණයක් වෙනම තියෙනවා නම් k3 සමජාතීය ප්‍රමාණයක් වෙනම තියෙනවා නම් සහ k4 ප්‍රමාණයක් වෙනම ආකාරයෙන් සමාන වෙලා තියෙනවා නම් හරිද? එකිනෙකට වෙන වෙන විදිහට සමාන වෙලා තියෙනවා k1 ප්‍රමාණයක් වෙනම සමාන වෙලා k2 ප්‍රමාණයක් වෙනම සමාන වෙලා k3 ප්‍රමාණයක් වෙනම සමාන වෙලා k4 ප්‍රමාණයක් වෙනම සමාන වෙලා හරි තියෙනවා නම් හදන්න පුළුවන් මුළු සංකරණ ගණන එකිනෙකට වෙනස් සංකරණ ගණන අපිට ගන්න පුළුවන් n ගේ ක්‍රමාරෝපිත බෙදීම k1 ක්‍රමාරෝපිත k2 ක්‍රමාරෝපිත k3 ක්‍රමාරෝපිත k4 ක්‍රමාරෝපිත හරි අපිට ඕකෙන් ගන්න පුළුවන් හරි හරි දැන් නිකමට මේ චූටි උදාහරණ කරන්න බලන්න මේ උදාහරණ කරන්න බලන්න ලියා ගන්න
මේ විදිහට A B B C C C E E E E හරි. A අකුරු 1යි B අකුරු 2යි C අකුරු 3යි E අකුරු 4යි. හරි. යන අකුරු යොදාගෙන නිර්මාණය කළ හැකි එකිනෙකට වෙනස් වචන ගණන සොයන්න. යන අකුරු යොදාගෙන නිර්මාණය කළ හැකි එකිනෙකට වෙනස් වචන ගණන සොයන්න. ටග්ගල කරන්න. කොහොමද මේක එන්නේ? මේ අකුරු තියෙනවා 3යි 3යි 10ක් තියෙනවානේ. අකුරු 10ක් තියෙනවා එහෙනම් කොහොම මේකේ උත්තරේ එන්නේ? 10 ක්‍රමාරෝපිත බෙදීම මේක හදන්න පුළුවන් මුළු සංකරණ ගණන 10 ක්‍රමාරෝපිත බෙදීම සමාන ඒවා. B අකුරු දෙකක් තියෙනවා එහෙනම් 2 ක්‍රමාරෝපිත C අකුරු 3ක් තියෙනවා එහෙනම් 3 ක්‍රමාරෝපිත E අකුරු 4ක් තියෙනවා එහෙනම් 4 ක්‍රමාරෝපිත. එහෙමනේ. හරි. අපට ඔය ආකාරයෙන් ගන්න පුළුවන් උත්තරේ. ඕක නම් සුළු කරන්න පුළුවන්. සුළු කිරීමේදී ලොකු ඉලක්කමක් එනවා නම් අති විශාල සංඛ්‍යාවක් එනවා නම් සුළු කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඔය ආකාරයෙන් තියන්න පුළුවන්. අපට ඕක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. නේ. සමජාතීය වේ ක්‍රමාරෝපිත වලින් බෙදන්නයි තියෙන්නේ. හරි. ලොකු දෙයක් නැහැ ඒකේ. හරිද? ඊළඟට කරන්න ඕනේ වෘත්තාකාර සංකරණ. මොනවද කියලා දෙන්න ඕනේ. බලමු වෘත්තාකාරව හදන්න පුළුවන් පිළිවෙල කිරීම කොහොමද කියලා. වෘත්තාකාර සංකරණ වලට යන්න කලින් පුනරාවර්තනය විය හැකි සංකරණ වලට ගිහලා එන්න ඕනේ. හරි ඒක කරලා එමු. ලියගන්න මේ විදිහට ප්‍රශ්නයක් විදිහට මම දෙන්නම්. මම ඒක බිංදුව 1 3 5 7 9 හරි. බිංදුව 1 3 5 7 9 ප්‍රශ්නයක් විදිහට ලියන්න. බිංදුව 1 3 5 7 9 අංක යොදා නිර්මාණය කළ හැකි ඉලක්කම් 4කින් සමන්විත සංඛ්‍යා කොපමණද? හදන්න පුළුවන් සංඛ්‍යා ප්‍රමාණය අහන්නේ. හරිද? හදන්න පුළුවන් සංඛ්‍යා ප්‍රමාණය අහන්නේ ඉලක්කම් 4යි තියෙන්න පුළුවන්. හරි. දැන් මෙතන ඉලක්කම් 6ක් තියෙනවා. හරි. ඉලක්කම් 6ක් තියෙනවා. ඉලක්කම් 4ක සංඛ්‍යා කොච්චරක් හදන්න පුළුවන්ද කියලා අහන්නේ. සංඛ්‍යා කොපමණද? ඒකටම ලියන්න
සංඛ්‍යා කොපමණද ඉලක්කම් පුනරාවර්තනය නොවන විට සහ ඉලක්කම් පුනරාවර්තනය වන විට වෙන වෙනම සොයන්න. ඉලක්කම් පුනරාවර්තනය නොවන විට සහ පුනරාවර්තනය වන විට වෙන වෙනම සොයන්න. හරි. දෙව්ගලන්ට කියන්න ඔය ඉලක්කම් 6ක් තියෙනවා. ඉලක්කම් 6 පාවිච්චි කළා ඉලක්කම් 6ම නෙවෙයි ඒකෙන් 4ක් විතරක් යොදාගෙන හදන්න පුළුවන් එකිනෙකට වෙනස් සංඛ්‍යා කොච්චරද කියලා යහන්නේ. හරි. 6න් 4ක් යොදාගෙන හදන්න පුළුවන් සංකරණ ගණනයි සංකරණ ගණනයි යහන්නේ සංඛ්‍යා ගණනයි යහන්නේ. මේ සංඛ්‍යා ගණන හොයන්න ඕනේ ඔය ඉලක්කම් පුනරාවර්තනය නොවෙන විට හොයන්නත් ඕනේ ඉලක්කම් පුනරාවර්තනය වෙන්න පුළුවන් වෙලාවෙදිත් හොයන්න ඕනේ. ඉලක්කම් පුනරාවර්තනය වන විට හා නොවන විට යන අවස්ථා දෙකේම වෙන වෙනම හොයන්න ඕනේ. සංකරණ ගණන කොච්චරද කියලා. හරි. කරන්න බලන්න. ඉක්මන් කරන්න. පුනරාවර්තනය නොවන විට මුලින්ම හොයන්න බලන්න. මෙච්චර කාලෙකට පුනරාවර්තනය වෙන ඒවා කරේ නෑනේ. ඉලක්කම් පුනරාවර්තනය වෙන ඒවා කරේ නෑනේ. නොවන ඒවානේ කරේ. පුනරාවර්තනය නොවන විට මුලින්ම හොයන්න බලන්න දන්න දේනේ. ඊට පස්සේ පුනරාවර්තනය නොවන ඒවා හොයන්න බලන්න. පුනරාවර්තනය නොවන විට හොයලා සංකරණ ගණන හොයලා ඊට පස්සේ පුනරාවර්තනය වෙන විට සංකරණ ගණන හොයන්න බලන්න. මම බලා ගන්න. මම මුලින්ම ගන්නම් සංඛ්‍යා මේ ඉලක්කම් පුනරාවර්තනය නොවන විට. හරි. පුනරාවර්තනය නොවන විට මම ගන්නම්. දැන් ඉලක්කම් 4න් යොදා ගන්න පුළුවන්. මම ගන්නම් හිස්තැන් 4ක්. පළවෙනි හිස්තැන, දෙවෙනි හිස්තැන, තුන්වෙනි හිස්තැන, හතරවෙනි හිස්තැන. හරි. දැන් මට කියන්න බලන්න. ඉලක්කම් 4 ඔය විදිහට තියෙනවා නම් පළවෙනි හිස්තැන පුරවන්න පුළුවන් ආකාර කොච්චරක් තියෙනවද? මට කියන්න බලන්න. පළවෙනි හිස්තැන පිරවිය හැකි පළවෙනි හිස්තැන පිරවිය හැකි ආකාර ගණන කීයද? පළවෙනි හිස්තැනට දාන්න පුළුවන් ඉලක්කම් මොනවද තියෙන්නේ? මට මේකේ බිංදුව හැර අනිත් ඔක්කොම දාන්න පුළුවන්. එහෙමනේ. සංඛ්‍යාවක ඉස්සරහට බිංදුව දාන්න බෑනේ. බිංදුව දාලා සංඛ්‍යා ලියන්නේ නැන්නේ අපි. එහෙනම් මෙතන බිංදුව හැර අනිත් ඉලක්කම් පහෙන් 1 3 5 7 9 කියන ඉලක්කම් පහෙන් ඕන එකක් දෙන්න හැකියි. එහෙමනම් පළවෙනි හිස්තැනට දාන්න පුළුවන් ඉලක්කම් පහක් තියෙනවා. පහෙන් කැමති එකක් තෝරලා දාන්න පුළුවන්. හරි. ඔන්න දැන් පහෙන් එකක් තෝරලා දැම්මා. හරි. දැන් තව හතරක් ඉතිරි. පහෙන් එකක් පළවෙනි හිස්තැනට ගියාම තව හතරයි ඉතිරි. දැන් හතරයි. දැන් දෙවෙනි හිස්තැනට දාද්දී ආයෙත් බිංදුව එකතු වෙනවානේ. දෙවෙනි හිස්තැනට බිංදුව දාන්න පුළුවන් නේ. බිංදුව බිංදුව සංඛ්‍යාවක අග මැද තියෙන්න පුළුවන්. මුල තමයි තියෙන්න බැරි. එහෙමනම් පළවෙනි හිස්තැනට එක ඉලක්කමක් ගියා වගේම දෙවෙනි හිස්තැනට පුරවන්න යද්දී තව අලුතෙන් ඉලක්කමක් එකතු වෙනවා බිංදුව කියන එක එකතු වෙනවා. එහෙනම් පහෙන් එක කියම 4යි. අර බිංදුව එකතු වෙන හින්දා දෙවෙනි හිස්තැන පිරවිය හැකි ආකාර මාත් එක්කම ලියන්න මේ වගේම. හරි. මාත් එක්කම ලියන්න ඔරගන්ති වගේ ලියන්න. දෙවෙනි හිස්තැන පිරවිය හැකි ආකාර කොච්චරද? ආයි නැවත 5යි. හරි. ඊට පස්සේ
දැන් පහෙන් එකක් යනවා. දැන් හතරක් ඉදිරි. එහෙනම් තුන්වෙනි හිස්තැන පුරවන්න පුළුවන් ආකාර දෙවෙනි හිස්තැනට පහෙන් එකක් ගියා. එහෙනම් තුන්වෙනි හිස්තැනට ඉතිරි වෙන්නේ හතරයි. එහෙමනේ. හතරවෙනි හිස්තැන පිරවිය හැකි ආකාර අපිට ඉතිරි වෙන්නේ 3යි. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් කොහොමද? ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් අපිට ගන්න පුළුවන් මුළු සංකරණ. ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් මුළු සංකරණ ගන්න පුළුවන් කොහොමද? පළවෙනි ස්තන්ට 5යි වතාවක් දෙවෙනි ස්තන්ට 5යි වතාවක් 4 වතාවක් 3යි. ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් අපිට ඔක්කොම වැඩි කරලා ඔය විදිහට ගන්න පුළුවන්. අපිට මෙතනින් එනවා 300ක්. ඒ කියන්නේ මේ අකුරු 6 ඉලක්කම් 6න් ඉලක්කම් 4ක් යොදාගෙන පුනරාවර්තනය නොවන විදිහට හරි පුනරාවර්තනය නොවන විදිහට සකස් කරන්න පුළුවන් එකිනෙකට වෙනස් සංකරණ ගණන සංඛ්‍යා ගණන 300යි. හරි. හරි. දාගන්න බලන්න අඩුපාඩු හදාගන්න. ඊට පස්සේ ගමු පුනරාවර්තනය වන විට. හරි. පුනරාවර්තනය වන විට පුනරාවර්තනය වන විට පළවෙනි හිස්තැනට යොදාගත හැකි පළවෙනි හිස්තැන පිරවිය හැකි ආකාර මෙතන පුනරාවර්තනය වන විට පුනරාවර්තනය වන විට පළවෙනි හිස්තැන පිරවිය හැකි ආකාරය ආයි කලින් වගේමයි 5යි. මොකද බිඳුව කියන එක පාවිච්චි වෙන්නේ සංඛ්‍යාවක මුල නිරූපණය කරන්න. ඊට පස්සේ දෙවෙනි හිස්තැන පිරවිය හැකි ආකාර දැන් අර බිඳුව නැවත එකතු වෙනවා. දෙවෙනි හිස්තැන පුරවන්න බිඳුවත් එකතු වෙනවා. බිඳුව එකතු වෙනවා වගේම අර දැන් මේක පුනරාවර්තනය වෙන්නත් පුළුවන් නේ. ඉලක්කම් පුනරාවර්තනය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එකම ඉලක්කම නැවත නැවත යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි හිස්තැන පුරවන්න යොදාගත්ත ඉලක්කම නැවත දෙවන හිස්තැනට යොදා ගන්නත් පුළුවන් පුරවන්න. ඒ කියන්නේ ඉලක්කම් එකින් එක අඩු වෙලා යන්නේ නැහැ. හරි. ඒ කියන්නේ පළවෙනි හිස්තැනට යොදාගන්න පුරවන්න යොදාගත්ත ඉලක්කම් ටික එහෙමම යොදා ගන්න පුළුවන්. තව බිඳුවක් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම 6ක් යොදා ගන්න පුළුවන්. තුන්වෙනි හිස්තැන පිරවිය හැකි ආකාර ඒත් 6යි. ඇයි සංඛ්‍යා පුනරාවර්තනය වන නිසා කලින් පාවිච්චි කරපු ඒවා නැවත පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද කලින් 6ක් තිබ්බනම් පාවිච්චි කරන්න දැනුත් 6ක්ම පුළුවන් පාවිච්චි කරන්න. හතරවෙනි හිස්තැනටත් පිරවිය හැකි ආකාර ගණන 6මයි. හරිද? එකින් එක අඩු වෙලා යන්නේ නැහැ. මොකද අඩු වෙන්නේ පුනරාවර්තනය විය නොහැකි නම්. කලින් පාවිච්චි කරපු එකක් ඉදිරියට පාවිච්චි කරන්න බැරි නම් දැන් පාවිච්චි කරන්න පුළුවන් හින්දා පුනරාවර්තනය විය හැකි හින්දා කලින් ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අඩුවීමක් එක්ක ඉන්නේ නැහැ. අපිට ওই විදියට එන්නේ. එහෙනම් මට ගන්න පුළුවන් ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් මට ලියන්න පුළුවන් මුළු සංකරණ ගණන. ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් මුළු සංකරණ ගණන මට හැම එකෙම ගුණිතය ලියන්න පුළුවන්. හැම එකෙම ගුණිතය එනවා. එතකොට මෙතනින් එනවා 36ක් 30ක් යන්නේ 1080ක්. අපිට පුනරාවර්තනය විය හැකි වන පරිදි නිර්මාණය කළ හැකි මුළු සංකරණ ගණන එනවා
1080ක්. හරි. පුනරාවර්තනය විය හැකි පරිදි 1080ක ප්‍රමාණයක් යොදා ගන්න පුළුවන්. හරිද? පුනරාවර්තනය නොවන පරිදි 300යි හදන්න පුළුවන්. පුනරාවර්තනය වන විදිහට 1080ක ප්‍රමාණයක් සංකරණ හදන්න පුළුවන්. හරිනේ. දැන් පල්ලෙන් ලියාගන්න මේ විදිහට සිද්ධාන්තයක්. හරිද? සිද්ධාන්තයක් ලියාගන්න මේ විදිහට මෙහෙම ලියන්න. එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයකින් එකිනෙකට වෙනස් වස්තුන් සිම්පල් n ප්‍රමාණයකින් හිස්තැන් r ප්‍රමාණයක් පිරවෙනසේ හිස්තැන් r ප්‍රමාණයක් පිරවනසේ පුනරාවර්තනය විය හැකි පරිදි පුනරාවර්තනය විය හැකි පරිදි නිර්මාණය කළ හැකි මුළු සංකරණ ගණන නිර්මාණය කළ හැකි මුළු සංකරණ ගණන එන්ගේ ආර්වෙනි බලය වේ. එන්ගේ ආර්වෙනි බලය වේ. කොහොමද ඒක ගත්තේ? කොහොමද ඒක ගත්තේ? දැන් හිස්තැන් ආරු ප්‍රමාණයක් තියෙනවා. හරි? 1 2 3 4 අපට ඔහොම හිස්තැන් ආරු ප්‍රමාණයක් තියෙනවා කියලා හිතන්නකෝ. හිස්තැන් ආරු ප්‍රමාණයක් තියෙනවා. මේ හැම හිස්තැනකටම පුනරාවර්තනය වන පරිදි වස්තුන් යොදන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි හිස්තැනට යොදපු එකම දෙවෙනි එකටත් යොදන්න පුළුවන්. ඔය ඕනම එකක් අවසාන හිස්තැනට යොදන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැතුව පුනරාවර්තනය වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි හිස්තැනට යොදන්න පුළුවන් වස්තුන් n ප්‍රමාණයකින් එකක් තෝරලා දාන්න පුළුවන්. දෙවෙනි හිස්තැනටත් n ප්‍රමාණයකින් එකක් තෝරලා දාන්න පුළුවන්. තුන්වෙනි හිස්තැනටත් n ප්‍රමාණයකින් එකක් තෝරලා දාන්න පුළුවන්. එතකොට අනිත් හැම හිස්තැනකටමත් n ප්‍රමාණයකින් එකක් තෝරලා දාන්න පුළුවන්. හරිනේ. දැන් මෙතන ඔක්කොම හිස්තැන් කොච්චරක් තියෙනවද? ඔක්කොම හිස්තැන් r ප්‍රමාණයක් තියෙනවා. හිස්තැන් r ප්‍රමාණයක් තියෙනවා. r වරක් අපට යොදන්න පුළුවන් හිස්තැන් පුරවන්න පුළුවන්. හරිනේ. එහෙනම් අපට ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් අපිට කොහොමද ගන්න පුළුවන්? ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් මුළු සංකරණ ගණන ගන්න පුළුවන් කොහොමද? ගණන් කිරීම පිළිබඳ මූලධර්මයෙන් මුළු සංකරණ ගණන n වැඩි කිරීම n වැඩි කිරීම n වැඩි කිරීම n වැඩි කිරීම ඔහොම දිගට යනවා n මේක r වරක් යෙදෙනවා n r වරක් වැඩි වුණාම මොකද වෙන්නේ? n ගේ r වෙනි බලය. හරිනේ. ඒකේ එන විදිහයි වෙන්නේ. සිද්ධාන්තය එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයක් හිස්තැන් r ප්‍රමාණයක් පිරවෙන පරිදි පුනරාවර්තනය විය හැකි ලෙසට පුනරාවර්තනය වෙන්න පුළුවන් වෙන විදිහට නිර්මාණය කරන්න පුළුවන් මුළු සංකරණ ගණන n ගේ r වෙනි බලය. ඒක එන්නේ ওই විදිහට. හරිනේ. දාගන්න බලන්න. n ගේ r වෙනි බලය එන්නේ ওই විදිහට. ළඟට වෘත්තාකාර සංකරණ. හරි. දැන් පුනරාවර්තනය විය හැකි වන විදිහට ඔය දුන්නේ. ඉතින් පුනරාවර්තනය විය හැකි වන ලෙසට සංකරණ ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරේ. ඊළඟට වෘත්තාකාර සංකරණ. දැන් මෙහෙම කරන්න බලන්න.
මම මේ කරන දේ කරන්න බලන්න පොඩ්ඩක්. වෘත්තාකාර සංකරණ කියන්නේ අපි මෙච්චර වෙලා කතා කරේ සරල රේඛීය සංකරණ. ඒ කියන්නේ සරල රේඛාවක් දිගේ පිළියෙල කරන්න පුළුවන් සංකරණ. දැන් ඊළඟට කතා කරන්නේ වෘත්තයක ආකාරයට පිළියෙල කරන්න පුළුවන් සංකරණ. ඒවට අපි කියනවා වෘත්තාකාර සංකරණ. හරිද? මේ විදිහට කරන්න බලන්න. මම පොඩි ගානක් දෙන්නම් මුලින්ම. ලියන්න. ABCD අකුරු යොදාගෙන ABCD අකුරු යොදාගෙන පිළියෙල කළ හැකි ABCD අකුරු යොදාගෙන පිළියෙල කළ හැකි සරල රේඛීය සංකරණ ගණන සොයන්න. තවද වෘත්තාකාර සංකරණ ගණනද සොයන්න. හරිද? වෘත්තාකාර සංකරණ ගණනද සොයන්න. මේ වෘත්තාකාර සංකරණ කියන්නේ මේ වගේ. දැන් කලින් අපි ABC ගත්තා කියන්නකෝ. ABC ගත්තොත් එහෙම ඔය හිස්තැන් තුනක් පිරෙව්වොත් එහෙම ඔය තියෙන්නේ සරල රේඛීය සංකරණයක්. හරිනේ. ඔය තියෙන්නේ සරල රේඛීය සංකරණයක්. හරිනේ. දැන් වෘත්තාකාර සංකරණයක් කියන්නේ මේ වගේ A B C වෘත්තයක පරිධිය වටේ තියන්න පුළුවන් වෙන විදිහට එකිනෙකට වෙනස් විදිහට හැබැයි වෘත්තයක පරිධිය වටේ තියන්න පුළුවන් ආකාරයෙන් හොයන්න පුළුවන් පිළියෙල කරන්න පුළුවන් සංකරණ ගණනයි අහන්නේ. එකිනෙකට වෙනස් වන පරිදි. හරිද? පොඩ්ඩක් හිතලා කරන්න බලන්න. හරි ළමයි. දැන් කොහොමද මේක සරල රේඛීය සංකරණ හොයන්නේ? සරල රේඛීය සංකරණ ගණන මේක ලොකු දෙයක් නෙමෙයි. මේක මෙච්චර කල් කරපු එකනේ. මෙච්චර කාලයක් කරපු එකනේ සරල රේඛීය සංකරණ. හිස් තැන් හතරක් තියෙනවා. මේ හිස් තැන් හතර පුරවන්නේ කොහොමද? ABCD අකුරු හතරෙන්. කොහොමද? සරල රේඛීය සංකරණ ගණන හතරේ ක්‍රමාරෝපිත. හරිනේ. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. බොහොම සුළු දෙයක් ඒක. හරි. දැන් වෘත්තාකාර සංකරණ හොයන්නේ කොහොමද? හරිනේ. වෘත්තාකාර සංකරණ හොයන්නේ කොහොමද? දැන් මේ විදිහට මාත් එක්ක කරන්න බලන්න. මාත් එක්කම කරන්න. අහඹු ලෙස තෝරාගත් එක් සංකරණයක් සලකමු. හරිද? ලියන්න බලන්න. අහඹු ලෙස තෝරාගත් එක් සංකරණයක් සලකමු. හරිද? කරන්න බලන්න මාත් එක්කම. අහඹු ලෙස තෝරාගත් එක් සංකරණයක් සලකමු. කියලා මේ විදිහට ඇඳගන්න බලන්න. හරිද? දැන් ඔය හිස් තැන් හතර ඔය විදිහට පිරෙවුවා. වෘත්තයක වටේ තියෙන විදිහට හිස් තැන් හතර ඔය විදිහට පුරවලා තියෙනවා. A B C D. හරි. ඔය අහඹු ලෙස තෝරාගත්ත එක සංකරණයක්.
මම දැන් ඕක චුට්ටක් වෙනස් කරනවා. මම මෙන්න මේ ඕක චුට්ටක් භ්‍රමණයකට ලක් කරනවා. හරි. භ්‍රමණයකට ලක් කරොත් එහෙම මට එනවා මේ වගේ. හිස්තැන් හතර මට ওই විදිහට පිරෙනවා. හරි. හිස්තැන් හතර ওই විදිහට පිරෙනවා. හරි. හැබැයි බලන්න දැන් මෙහෙම වුණා කියලා මේක මම වාමාවර්තව භ්‍රමණය කරනවා එකපාරක්. එකපාරක් වාමාවර්තව භ්‍රමණය කරා මට ඔය විදිහට එනවා. හරිද? දැන් ඔහොම ආවා කියලා ඕක දැන් වෙනම සංකරණයක් වෙන්නේ නැහැනේ. එහෙමනේ. ඕක දැන් වෙනම සංකරණයක් වෙන්නේ නැහැ. මේකම තමයි මේ තියෙන්නේ. භ්‍රමණය කිරීමකට විතරයි ලක් වෙලා තියෙන්නේ. හරි. දැන් භ්‍රමණය වීමක් කියලා තියෙන්නේ. භ්‍රමණය වීමක් වුණා කියලා ඕක වෙනම සංකරණයක් වෙන්නේ නැහැනේ. අර කලින් තිබ්බ වෘත්තාකාර සංකරණයම තමයි තාමත් ඔහොම තියෙන්නේ. අපි අපි ඔය බලන පැත්ත අනුව තමයි ඔක වෙනස් වෙන්නේ. ඔළුව චුට්ටක් අනිත් පැත්ත හරවලා බැලුවොත් එහෙම අර කලින් තිබ්බ සංකරණයම අපිට පේන්න පටන් ගන්නවා. වෘත්තාකාර සංකරණයම පේන්න පටන් ගන්නවා. හරි. ඒකින්ද මේක අලුත් වෙනම සංකරණයක් බවට පත් වෙන්නේ නැහැ. හරි. වෙනම සංකරණයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි අපි සරල රේඛීය සංකරණ ගත්තොත් එහෙම මේ විදිහට අපි ගත්තොත් A B C D ඔහොම ඊට පස්සේ B C D A C D A B D A B C හරි. දැන් මේ වගේ දැන් මේ හතර ගන්න බලන්න. මේ හතර ගත්තොත් එහෙම මේ මේ සංකරණ හතර ගත්තොත් එහෙම මේ හතර එකිනෙකට වෙනස් හතරක් තියෙනවා. හරිද? මේ හතර එකිනෙකට වෙනස් හතරක් තියෙන්නේ මේ. හරි. එහෙමනේ. මේ හතර එකිනෙකට වෙනස් හතරක් තියෙන්නේ. හැබැයි මේ සංකරණ හතර එකිනෙකට වෙනස් සංකරණ හතරක්. සරල රේඛීයව හිතුවොත් එහෙම. හැබැයි මේවා වෘත්තයක පරිධිය වටේ හිටින විදිහට පෙළ ගැස්සුවොත් මේ හතරම හරිද? මේ හතරම වෘත්තයක පරිධිය වටේ හිටින විදිහට පෙළ ගැස්සුවොත් මොකද වෙන්නේ? මේ හතරම එකම වෘත්තාකාර සංකරණයක් බවට පත් වෙනවනේ. එහෙම නේද? මේවා එකිනෙකට වෙනස් සරල රේඛීය සංකරණ හතරක් වෙන්න පුළුවන්. හැබැයි වෘත්තාකාර සංකරණයක් විදිහට පෙළ ගැස්සුවොත් නේද? වෘත්තයක වටේ හිටින විදිහට පෙළ ගැස්සුවොත් මොකද වෙන්නේ? එකම වෘත්තාකාර සංකරණයක් බවට පත් වෙනවා. බලන්න. බලන්න මම මේ කියන දේ ඇත්තද බොරුද කියලා. බලන්න මම මේක ගන්නම්. 1 හිස්තන 2 හිස්තන 3 හිස්තන 4 හිස්තන. හරි. දක්වන්න ඕන පැත්තකින් අපිට සංකරණ හතරක් ওই විදිහට ගන්න පුළුවන් එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස් සංකරණ හතරක් ඔය වගේ ගන්න පුළුවන්. පළවෙනි හිස්තන දෙවෙනි හිස්තන තුන්වෙනි හිස්තන හතරවෙනි හිස්තන කියලා මම ඒව නම් කරනවා. මම ඊට පස්සේ මේකත් පළවෙනි හිස්තන දෙවෙනි හිස්තන තුන්වෙනි හිස්තන හතරවෙනි හිස්තන කියලා නම් කරනවා. 1 2 3 4
හරි මම ඔහොම නම් කරනවා. පළවෙනි හිස්තැන, දෙවෙනි හිස්තැන, තුන්වෙනි හිස්තැන, හතරවෙනි හිස්තැන කියලා මම නම් කරනවා. හරි. A B C D. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක නිකන් මොකක් වගේද? මේ වෘත්තාකාර සංකරණය මොකක් වගේද? එක එකට A, දෙකට B, තුනට C, හතරට D ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක වගේ. මෙන්න මේ වෘත්තාකාර සංකරණය මෙන්න මේ සරල රේඛීය සංකරණය වෘත්තාකාර සංකරණයක් විදිහට පිළිගැස්සුවා වගේ. එහෙමනේ. මේ පළවෙනි සංකරණය. පළවෙනි සරල රේඛීය සංකරණය වෘත්තාකාර හැඩයකට පිළිගැස්සුවා වගේ. දෙවෙනි එක ගන්න බලන්න මෙන්න මේක. මේකේ දෙකට A, තුනට B, හතරට C, පළවෙනි හිස්තැනට D ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. ඒක නිකන් මොකක් වගේද? මේ වගේනේ. මේ හතරවෙනි සංකරණය ගන්න බලන්න. හතරවෙනි සංකරණය කොහොමද තියෙන්නේ? දෙකට A, තුනට B, හතරට C, මේ පළවෙනි හිස්තැනට D ඇවිල්ලා. එහෙමනේ. දැන් මේ තියෙන්නේ හරියට මේ හතරවෙනි සරල රේඛීය සංකරණය වෘත්තයක වටේට පෙළ ගැස්සුවා වගේ. හතරවෙනි සරල රේඛීය සංකරණය වෘත්තයක වටේට පෙළ ගැස්සුවා වගේ තමයි මෙන්න මේ වෘත්තාකාර සංකරණය පෙළ ගැස්සලා තියෙන්නේ. මේක නිර්මාණය වෙලා තියෙන්නේ නිකන් අන්න ඒ වගේ. මෙන්න මේ වෘත්තාකාර සංකරණය ගන්න බලන්න. දැන් මේ අලුතෙන් මඳපු එක වෘත්තාකාර සංකරණය මේකේ කොහොමද තියෙන්නේ? පළවෙනි හිස්තැනට C, දෙකට D, තුනට A, හතරට B. ඒක කොහොමද? මෙන්න මේ තුන්වෙනි සරල රේඛීය සංකරණය වගේ. ඒකේ එකට C, දෙකට D, තුනට A, හතරට B. හරිනේ. මෙන්න මේ තුන්වෙනි සරල රේඛීය සංකරණය අරගෙන ඒක වෘත්තයක් වටේට පෙළ ගැස්සුවා වගේ තමයි මෙන්න මේ වෘත්තාකාර සංකරණය නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. හැබැයි අපි දන්නවා මේ සංකරණ හතරම එකිනෙකට වෙනස්. මේ සරල රේඛීය සංකරණ හතරම එකිනෙකට වෙනස්. හැබැයි මේ වෘත්තාකාර සංකරණ ගන්න බලන්න. මේ වෘත්තාකාර සංකරණ ගන්න බලන්න. මේ වෘත්තාකාර සංකරණ එකිනෙකට වෙනස්ද? නෑ නේද? මේ වෘත්තාකාර සංකරණ එකිනෙකට වෙනස් නෑ නේද? දැන් බලන්න මේකේ මෙන්න මේ දෙවන වෘත්තාකාර සංකරණය හැදෙන්නේ වාමාවර්තව අංශක 90 භ්‍රමණය කරන බලන්න. අංශක 90ක් වාමාවර්තව භ්‍රමණය කළොත් දෙවැනි වෘත්තාකාර සංකරණය හැදෙනවා. එහෙමනේ. දෙවැනි වෘත්තාකාර සංකරණය හැදෙනවා අංශක 90ක් වාමාවර්තව භ්‍රමණය කරොත්. හරි. මේක අංශක 180ක් වාමාවර්තව භ්‍රමණය කරොත් මේක හැදෙනවා. එහෙමනේ. ඒක පේනවද? ඔය එකම වෘත්තාකාර සංකරණය තියෙන්නේ. ඔය චුට්ටක් ඔළුව අනිත් පැත්ත හරවලා බැලුවොත් එහෙම ඔය තියෙන්නේ එකම වෘත්තාකාර සංකරණය කියලා පෙනේ. හරි. ඒකෙන් අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සරල රේඛීය සංකරණ යොදාගෙන වෘත්තාකාර සංකරණය හැදුවට හරිද? එකිනෙකට වෙනස් සරල රේඛීය සංකරණ යොදාගෙන ඒවා වෘත්තයක වටේට තියෙන විදිහට පිළියෙල කරලා වෘත්තාකාර සංකරණය හැදුවට ඒ හදන හැම සංකරණයක්ම හරිද? ඒ හදන හැම සංකරණයක්ම
එකිනෙකට වෙනස් සංකරණ වෙන්නේ නැහැ. හරිද? මේ හදන හැම සංකරණයක්ම එකිනෙකට වෙනස් සංකරණ වෙන්නේ නැහැ. සමහරක් ඒවා එකිනෙකට වෙනස් වෙනවා. සමහරක් ඒවා එකිනෙකට සමාන සංකරණ බවට පත් වෙනවා. වෘත්තාකාර සංකරණ නිර්මාණය කරද්දී. දැන් අපි කොහොමද මේක ගන්න? දැන් අපි කොහොමද මේක බලන්න වෘත්තාකාර සංකරණ කොහොමද හොයන්නේ? දැන් බලන්න. දැන් මේ විදිහට. දැන් මේක ලියාගන්න ඇති කියලා මම හිතනවා. දැන් එතකොට මේ හතර එකිනෙකට වෙනස් මේ හතර එකිනෙකට වෙනස් වෘත්තාකාර එකිනෙකට වෙනස් සරල රේඛීය සංකරණ හතරක්. හරිද? මේ හතර එකිනෙකට වෙනස් සරල රේඛීය සංකරණ හතරක්. හැබැයි මේ සරල රේඛීය සංකරණ හතරෙන් හැදෙන වෘත්තාකාර සංකරණ හතරම හතරක් නෙවෙයි එකක්. ඒක තේරෙනවනේ. මේ සරල රේඛීය සංකරණ හතර මේවා එකිනෙකට වෙනස් සරල රේඛීය සංකරණ හතරක්. හරිද? මේවා එකිනෙකට වෙනස් සරල රේඛීය සංකරණ හතරක්. හැබැයි මේවා යොදාගෙන නිර්මාණය කරන වෘත්තාකාර සංකරණ එම වෘත්තාකාර සංකරණ හතර ඒවා එකිනෙකට වෙනස් සංකරණ හතරක් නෙවෙයි ඒවා එකිනෙකට සමානයි. හරි. එහෙමනම් මට මේක ගන්න පුළුවන් මේ විදිහට. ලියන්න එකිනෙකට වෙනස් ලියන්න මේ විදිහට වෙනම ලියන්න. සරල රේඛීය සංකරණ එකිනෙකට වෙනස් සරල රේඛීය සංකරණ හතරකින් එකිනෙකට වෙනස් සරල රේඛීය සංකරණ හතරකින් එක් වෘත්තාකාර සංකරණයක් පෙන්වයි. එක් වෘත්තාකාර සංකරණයක් පෙන්වයි. නියමාකාරයෙන් පවතින වෘත්තාකාර සංකරණ ගණන x ලෙස ගනිමු. කියන්න නියමාකාරයෙන් පවතින සත්‍ය වශයෙන්ම තියෙන කියන අදහස නියමාකාරයෙන් පවතින වෘත්තාකාර සංකරණ ගණන simple x ලෙස ගනිමු. හරිද? නියමාකාරයෙන් පවතින වෘත්තාකාර සංකරණ ගණන simple x ලෙස ගනිමු. එහෙමනම් අපිට මොකක්ද ලියන්න පුළුවන්? නියමාකාරයෙන් පවතින වෘත්තාකාර සංකරණ ගණන simple x නම් ලියන්න පුළුවන් කොහොමද? දැන් අපි දන්නවා කලින් හෙව්වා අපි සරල රේඛීය සංකරණ ගණන කීයද? සරල රේඛීය සංකරණ ගණන ක්‍රමාරෝපිත 4යි. හරි. ඒ තියෙන්නේ හදන්න පුළුවන් උපරිම සංකරණ ගණන ක්‍රමාරෝපිත 4යි. හරි. උපරිම සංකරණ ගණන ක්‍රමාරෝපිත 4යි. දැන් අපි දන්නවා සරල රේඛීය සංකරණ 4කින් එක වෘත්තාකාර සංකරණයයි හැදෙන්නේ. හරි. සරල රේඛීය සංකරණ 4කින් හරිද? සරල රේඛීය සංකරණ 4කින් හැදෙන්නේ එක වෘත්තාකාර සංකරණයයි. හරි. දැන් මේවා සරල රේඛීය සංකරණ 4කින් හැදුනට වෘත්තාකාර සංකරණ 4ක් වෙන්නේ නැහැ. ඇයි? මේවා එකම જાතිය එකම හැඩයවා. මෙන්න යා පොඩ්ඩක් කැරකිලා තියෙන්නේ. එකම සංකරණය මේ තියෙන එකම වෘත්තාකාර සංකරණය. හරි. එකම වෘත්තාකාර සංකරණය මේ තියෙන්නේ. එහෙමනම් සරල රේඛීය සංකරණ 4කින්
එකයි නම් දෙන්නේ එක වෘත්තාකාර සංකරණයයි නම් දෙන්නේ හරිද අපට ගන්න පුළුවන් x කියන්නේ ක්‍රමාරෝපිත 4 බෙදීම 4 මුළු වෘත්තාකාර සංකරණ ගණන ගන්න පුළුවන් සියලුම සරල රේඛීය සංකරණ ගණන බෙදීම 4න්. ඇයි සරල රේඛීය සංකරණ 4කින් වෘත්තාකාර එකයි පෙන්වන්නේ. සරල රේඛීය 4කින් එක වෘත්තාකාර සංකරණයයි නම් අපට සරල රේඛීය සංකරණ ගණන 4න් බෙදුවොත් මුළු වෘත්තාකාර සංකරණ ගණන ගන්න පුළුවන්. එහෙමනම් මට එනවා x කියන්නේ මේක 3 ක්‍රමාරෝපිත කියලා. මේ කියන්නේ 6යි. හරිද? ඔය වගේ ගන්න පුළුවන්. හරිද? මට මේක ලියන්න පුළුවන් 3 ක්‍රමාරෝපිත කියන එක 4 ඍණ 1 ක්‍රමාරෝපිත කියලා. මට ඔක ලියන්න පුළුවන් 4 ඍණ 1 ක්‍රමාරෝපිත කියලා ලියන්න පුළුවන්. ඒක විශේෂ අවස්ථාවක්. හරි? ඒක විශේෂ අවස්ථාවක්. මේ විදිහට ලියන සටහන හරිද? සටහන ලියන්න මේ විදිහට ලියන සටහන කියන්නේ සිද්ධාන්තයක් විදිහට ලියන්න. හරිද? සිද්ධාන්තයක් විදිහට ලියන්න. එකිනෙකට වෙනස් වස්තුන් n ගණනක් එකිනෙකට වෙනස් වස්තුන් n ගණනක් යොදාගෙන වෘත්තයක් වටා පිළියෙල කළ හැකි එකිනෙකට වෙනස් ආකාර ගණන. එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයක් යොදාගෙන වෘත්තයක් වටා පිළියෙල කළ හැකි එකිනෙකට වෙනස් ආකාර ගණන එහෙම නැත්නම් එකිනෙකට වෙනස් සංකරණ ගණන n ඍණ 1 ක්‍රමාරෝපිත වේ. යන්න n ඍණ 1 ක්‍රමාරෝපිත වේ. අපට වෘත්තාකාර සංකරණ n ඍණ 1 ක්‍රමාරෝපිත ප්‍රමාණයක් හදන්න පුළුවන්. එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයකින් වෘත්තාකාර සංකරණ හදන්න පුළුවන් n ඍණ 1 ක්‍රමාරෝපිත සංඛ්‍යාවක්. හරි. දැන් එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයකින් හදන්න පුළුවන් සරල රේඛීය සංකරණ ගණන කොහොමද එන්නේ? එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයකින් හදන්න පුළුවන් සරල රේඛීය සංකරණ ගණන n ගේ ක්‍රමාරෝපිත. හරි. එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයකින් හදන්න පුළුවන් වෘත්තාකාර සංකරණ ගණන n ඍණ 1 ක්‍රමාරෝපිත. හරි. දැන් ඉගෙන ගත්තද? තව අපි කලින් මොනවද ඉගෙන ගත්තේ? එකිනෙකට වෙනස් වස්තුන් සිම්පල් n ප්‍රමාණයකින් සිම්පල් r ප්‍රමාණයක් විතරක් අරගෙන n ප්‍රමාණයම අරගන්නේ නැතුව එකෙන් කුඩා r ප්‍රමාණයක් විතරක් අරගෙන හදන්න පුළුවන් එකිනෙකට වෙනස් සංකරණ ගණන අපි හෙව්වා. ඒක ආවේ n ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිත. ගිය සතියේ කරපුවා. ඊට පස්සේ අද කරා සමජාතීයව තියෙද්දි එක වගේව තියෙද්දි කොහොමද කරන්නේ? වස්තුන් ගාන ක්‍රමාරෝපිතය බෙදන්න ඕනේ සමජාතීය වස්තුන් ප්‍රමාණය ක්‍රමාරෝපිත වලින්. K1 K2 ඔය විදියට සමජාතීයව තියෙනවා නම් මේ ක්‍රමාරෝපිත ප්‍රමාණය බෙදන්න ඕනේ. හරි. ඊට පස්සේ වෘත්තාකාර සංකරණත් හෙව්වා. ඊට පස්සේ පුනරාවර්තනය වෙන ඒවා තියෙනවා නම් අපි කිව්වා වස්තුන් n ප්‍රමාණයක් යොදාගෙන හිස්තැන් r ප්‍රමාණයකට අදාළව
පිරවීම් කරන්න තියෙනවා නම් පුනරාවර්තනය වන විදිහට අපි කිව්වා එන්ගේ ආර්වෙනි බලය ප්‍රමාණයක් කරන්න පුළුවන් කියලා. හරි. හරි. ඔය ටික තමයි අපි සාකච්ඡා කරේ. සංකරණ ටික උතනින් ඉවරයි. අපි ලබන සතියේ සංයෝජන ටික ඉවරයක් කරමු. එතකොට මේ පාඩමත් ඉවරයි. හරි. දැන් මේ ටිකෙන් පාස් පේපර්ස් වල ගණන් එහෙම කරන්න. හරි. පාස් පේපර්ස් වල ගණන් එහෙම කරන්න බලන්න සංකරණ සංයෝජන වලට අදාළව විශේෂ සංකරණ වලට අදාළව ද්විපද ප්‍රමේයයි පාඩමත් ඉවරයි ඒකෙත්. කරන්න බලන්න ශ්‍රේණිත් කරන්න බලන්න. සම්පූර්ණම ගානක් හින්දා ඒක අතාරින එක අපරාධේ. ටිකේ වැඩ කරන්න හොඳට අපි පන්ති යනවා නම් පරිස්සමෙන් ඉන්න වැඩ කරන්න. අයබෝවන්.